ඩෙමොක්‍රටික් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. ඩෙමොක්‍රසි කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදය. ප්‍රජාතන්ත්‍රවාදය කියන්නේ නිදහස. එහෙම නැත්නම් equality. freedom and equality. freedom නිදහස, equality සමානාත්මතාවය. හැම මිනිස්සෙකුටම තියෙන සමාන අයිතිය ජීවත් වීමට. ඩෙමොක්‍රටික් කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී. ඩෙමොක්‍රටික් ගවර්නන්ස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ගවර්නන්ස් කියන්නේ පාලනය. ඒ කියන්නේ govern කියන ක්‍රියාපදයෙන් ආවේ. govern පාලනය කරනවා. ආයතනයක් හෝ රටක් කළමනාකරණය කරනවා. එහෙම නැතිනම් පාලනය කරනවා. governance කිව්වොත් මේ කළමනාකරණය කරන හෝ පාලනය කරන ක්‍රමය. democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. එහෙම නැත්නම් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය කරන ක්‍රමය. ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය නිදහස සහ සමානාත්මතාවය is accepted. accept කියන්නේ බාර ගන්නවා. accepted බාරගෙන තියෙනවා මෙතන. is accepted බාරගෙන තියෙනවා globally. global කියන්නේ ලෝකය earth. globally කියන්නේ එතකොට world wide ලෝකය පුරාම. ලෝකය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය බාරගෙන තියෙනවා. as කියන්නේ හැටියට. එහෙම නැතිනම් වාගේ. දැන් ලෝකය පුරාම ප්‍රජාතන්ත්‍රවාදය බාරගෙන තියෙන්නේ මොනව හැටියටද? more කියන්නේ වඩාත්ම. desirable. desire කියන්නේ කැමැත්ත. එහෙම නැතිනම් කැමති වෙනවා. more desirable. මිනිසුන් වඩාත්ම කැමති method ක්‍රමය. a more desirable method. මිනිසුන් වඩාත්ම කැමති ක්‍රමය. of good හොඳ governance පාලනය. එහෙම නැතිනම් පාලන කරන ක්‍රමය. as a more desirable method of good governance. හොඳ පාලනයක මිනිසුන් වඩාත්ම කැමති ක්‍රමය හැටියට democracy is accepted globally. ප්‍රජාතන්ත්‍රවාදය ලෝකය පුරාම බාරගෙන තිබෙනවා. the main ප්‍රධාන reason හේතුව. the main reason ප්‍රධාන හේතුව for සඳහා. ප්‍රධාන හේතුව මොකක්ද මේකට? this මේක is තමයි. මේක තමයි. that ඒක. that කියලා සඳහන් කරන්න යන්නේ මෙතන හේතුව. ඒක කියලා මෙතන සඳහන් කරන්න යන්නේ හේතුව. අර ලෝකය පුරාම මිනිසුන් වඩාත්ම කැමති ක්‍රමය හැටියට ඇයි මේ ඩෙමොක්‍රටික් එක බාරගෙන තියෙන්නේ කියලා හේතුව සඳහන් කරන්න යන්නේ. democratic government is based. democratic ප්‍රජාතන්ත්‍රවාදී government කියන්නේ a group of people who officially control a country. රට පාලනය කරන මිනිසුන් කණ්ඩායමකට තමයි අපි government එකක් කියන්නේ. govern කියන්නේ පාලනය කරනවා. governance කියන්නේ පාලනය. එහෙම නැතිනම් පාලන කරන ක්‍රමය. is based කියන්නේ යම් කිසි දෙයක මූලය. එහෙම නැතිනම් ආරම්භය. හේතුව. ඒ කියන්නේ මේ democratic government. ඒ කියන්නේ එහෙම නැතිනම් democratic governance. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය සහ democratic government. ප්‍රජාතන්ත්‍රවාදී පාලන කණ්ඩායමක මූලය. ඒ කියන්නේ හේතුව. මේකේ ආරම්භය මොකක්ද? is based on people's කියන්නේ මිනිසුන්ගේ. people මිනිස්සු. people's participation. participate සහභාගී වෙනවා. participation සහභාගීත්වය. මිනිසුන්ගේ සහභාගීත්වය. එතකොට මේ ඩෙමොක්‍රටික් ගවර්න්මන්ට් එකට සහ ඩෙමොක්‍රටික් ගවර්නන්ස් එකට මූලික වෙලා තියෙන්නේ මොකද්ද? ආරම්භක හේතුව මොකද්ද? people's participation. මිනිසුන්ගේ සහභාගීත්වය. and සහ it represent. it කියන්නේ මෙතන ඒක. ඒක කියන්නේ මොකක්ද? democratic government. එහෙම නැතිනම් democratic governance. represent කියන්නේ නියෝජනය කරනවා. එහෙම නැතිනම් represent කියන්නේ කියා සිටිනවා. public කියන්නේ මහජනයා. ඒ කියන්නේ
මේ රටේ ආගම් ජාති කුල ભેද අතෑරලා මේ රටේ ඔක්කොම මිනිස්සු ටික අපි ගත්තොත් ඒ මිනිසුන්ට අපි කියන්නේ පබ්ලික් කියලා. එහෙම නැතිනම් මාජනයා. පබ්ලික් ඔපිනියන්. ඔපිනියන් කියන්නේ අදහස්. ඒ කියන්නේ මේ good governance එහෙම නැතිනම් democratic governance, democratic government represents public opinion. මේක කියා සිටින්නේ මහජනයාගේ අදහස්. නැත්තම් මේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය පෙනී සිටින්නේ මහජනයාගේ අදහස්. එතකොට මේ බේස් කියන්නේ මූලයනේ. එම නැත්නම් පදනම් වෙන්න හේතුව මේ ඩෙමොක්‍රටික් ගවර්න්මන්ට් ප්‍රජාතන්ත්‍රවාදී පාලන කණ්ඩායම. එම නැත්නම් ඩෙමොක්‍රටික් ගවර්නන්ස් ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. මේකට පදනම් වෙලා තියෙන්නේ මොකක්ද? people's participation. මහජනයාගේ සහභාගිත්වය සහ public opinion. මහජනයාගේ අදහස් මත තමයි මේක පදනම් වෙලා තියෙන්නේ. ඩෙමොක්‍රසි ප්‍රජාතන්ත්‍රවාදය බාරගෙන තියෙනවා ලෝකේ පුරාම මිනිසුන් වඩාත්ම කැමති පාලන ක්‍රමයක් හැටියට. මේකට හේතුව මොකද්ද? මේ ඩෙමොක්‍රටික් ගවර්න්මන්ට් එහෙම නැත්නම් ඩෙමොක්‍රටික් ගවර්නන්ස් මේක පදනම් වෙලා තියෙන්නේ මිනිසුන්ගේ සහභාගීත්වයෙන් සහ මිනිසුන්ගේ අදහස් වලින්. in තුල this may chapter පරිච්ඡේදය in this chapter මේ පරිච්ඡේදය තුල you will කියන්නේ අනාගතය කරන ක්‍රියාවක් සඳහා භාවිතා කරන model verb එකක්. you ඔබ be able කියන්නේ හැකියාවක් තියෙනවා. you will be able ඔබට හැකියාවක් ලැබෙනවා මේ පරිච්ඡේදය තුලින් to study අධ්‍යයනය කරන්න. to study අධ්‍යයනය කරන්නට. the system of democratic government system ක්‍රමය ක්‍රියාපිළිවෙල ක්‍රියාමාර්ගය democratic government ප්‍රජාතන්ත්‍රවාදී පාලන කණ්ඩායමක්. the system of democratic government ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. මේ පරිච්ඡේදය තුලින් ඔබට අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. relevant to following topics. relevant අදාළව. following පහත සඳහන්. topic මාතෘකා. පහත සඳහන් මාතෘකාවලට අදාළ. ඔබට අධ්‍යයනය කිරීමට හැකියාව ලැබෙනවා ප්‍රජාතන්ත්‍රවාදී පාලන ක්‍රමය. origin කියන්නේ උපත. එහෙම නැතිනම් ආරම්භය. යම් කිසි දෙයක හේතුව. දැන් ඔබ ශ්‍රී ලාංකිකයෙක්. හිතන්න ඔබ විදේශීය රටක ගිහිල්ලා ඉන්නවා. ඒ විදේශිකයෙක් ඔබගෙන් ප්‍රශ්නයක් අහන්න පුළුවන්. What is your country of origin? What's your country of origin? ඒ කියන්නේ ඔබ උපත ලැබූ රට කුමක්ද කියලා. expansion. expand කියන ක්‍රියාපදයෙන් තමයි expansion කියන්නේ නාමපදය හැදුනේ. expand කියන්නේ to increase කියන්නේ වැඩි වෙනවා. in size, number, size ප්‍රමාණය, number ගණනින්. ප්‍රමාණයෙන් ගණනින් වැඩි වෙනවා. එහෙම නැතිනම් වැදගත්කමින් වැඩි වෙනවා. origin and expansion උපත සහ ප්‍රසාරණය එහෙම නැතිනම් පුළුල් වීම of democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ උපත සහ පුළුල් වීම. characteristics කියන්නේ ලක්ෂණ of democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ ලක්ෂණ. දැන් අපි යමු තුන්වෙනි මාතෘකාවට. එහෙම නැතිනම් third topic. nature කියන අපි සබාදාමට. මෙතන nature කියන්නේ ස්වභාවය. nature of the state කියන්නේ සංවිධානයක්. government කියන්නේ ආණ්ඩුව. state කියන්නේ රාජ්‍ය. government කියන්නේ ආණ්ඩුව. state රාජ්‍ය මේකේ කණ්ඩායමක් තමයි ආණ්ඩුව කියන්නේ. ඒ කියන්නේ government. මේගොල්ලෝ තමයි රට පාලනය කරන්නේ. මෙන්න මේකේ ස්වභාවය. nature of the national state. nature ස්වභාවය. national ජාතික state රාජ්‍ය. ජාතික රාජ්‍යයේ ස්වභාවය. it's කියන්නේ ඒක කියන්නේ මෙතන national state එකට. ඒ කියන්නේ ජාතික රාජ්‍යයේ origin උපත
ආරම්භය and සහ expansion ප්‍රසාරණය. role කියන්නේ කාර්යභාරය. එහෙම නැත්නම් ක්‍රියාකලාපය. role of the state රාජ්‍යයේ කාර්යභාරය. රාජ්‍යයේ ක්‍රියාකලාපය. nature ස්වභාවය. nature of constitutions කියන්නේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව. a set of principles කියන්නේ ප්‍රතිපත්ති කීපයක්. එහෙම නැතිනම් laws නීතිය සහ ප්‍රතිපත්ති රජය පාලනය කරන. දැන් රජයක් ආණ්ඩුවක් පාලනය කරන්නේ ඒ රටේ මිනිස්සුන්ව. නමුත් මේ රජය පාලනය කරන්නේ කවුද? මේ රජය පාලනය කරන නීති සහ ප්‍රතිපත්ති කොහෙද සඳහන් වෙන්නේ? ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව තුලයි. එහෙනම් ගවර්න්මන්ට් එක පාලනය කරන්න තමයි constitution එක තියෙන්නේ. ඒ කියන්නේ ව්‍යවස්ථාව. and සහ their කියන්නේ ඒගොල්ලන්ගේ. කියන්නේ මෙතන constitutions ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවල characteristics ලක්ෂණ ආණ්ඩු ක්‍රමවල ලක්ෂණ සහ ස්වභාවය. organizational structure කියන්නේ සංවිධානාත්මක ව්‍යුහය. ඒ කියන්නේ කරන්න තියෙන කාර්යභාරයන් මොනවාද? මේවා කාටද වෙන් කරන්නේ? කවුද මේවා කරන්න යන්නේ? කවුද මේවා පරීක්ෂා කරන්නේ හරියාකාරව සිදු වෙනවාද කියලා. and සහ the performance ඒ කියන්නේ ක්‍රියාකාරීත්වය of the government ආණ්ඩුවේ ක්‍රියාකාරීත්වය සහ සංවිධානාත්මක ව්‍යුහය. responsibilities වගකීම් of citizen කියන්නේ පුරවැසියන්ගේ වගකීම්. responsibilities towards responsibilities වගකීම් towards කරා citizen පුරවැසියන් කරා පැවරෙන වගකීම්. requirements කියන්නේ අවශ්‍යයි. requirements කියන්නේ අවශ්‍ය කරන දේවල්. for සඳහා the success කියන්නේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන දේවල්. මොකේ සාර්ථකත්වයද? of democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ සාර්ථකත්වය සඳහා අවශ්‍ය කරන දේවල්. importance වැදගත්කම importance of democratic governance democratic ප්‍රජාතන්ත්‍රවාදී පාලනයේ වැදගත්කම. introduction හඳුන්වාදීම introduction to democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනය ගැන හඳුන්වාදීම. in the long history කියන්නේ ඉතිහාසය කියන්නේ දැන් අපි ඇහුවොත් ඕගොල්ලන්ගේ පාසලේ ඉතිහාසය කියන්නේ පාසලේ අතීතය. එතකොට ඉතිහාසය කියන්නේ අතීතය. long කියන්නේ දීර්ඝ ඉතිහාසයක්. ඒ කියන්නේ ඈත අතීතය ගැන මේ කතා කරන්නේ. civilization කියන්නේ ශිෂ්ටාචාරය. මේක ඉගෙන ගන්න කලින් අපි මේ වචන දෙක බලමු. civilized කියන්නේ ශිෂ්ට සම්පන්න. uncivilized කියන්නේ අශිෂ්ට සම්පන්න. ඒ කියන්නේ කිසිම ශිෂ්ටාචාරයක් නැහැ. civilization කියන්නේ මේ civilized society එකක් කියන්නේ සංස්කෘතික වශයෙන් තාක්ෂණික වශයෙන් දියුණු සමාජයකට තමයි අපි civilized society කියන්නේ. එතකොට uncivilized society කියන්නේ සංස්කෘතික වශයෙන් තාක්ෂණික වශයෙන් නොදියුණු. ඒ කියන්නේ බාබේරියන්ස්ලා වගේ එකපාරට කඩාගෙන පනිනවා, ඕගොල්ලන්ගේ දේපලක් ගන්නවා, අයිති කර ගන්නවා, ඕගොල්ලන්ට හිංසා පීඩා කරනවා. ඕගොල්ලන්ට යන්න නීතියක් නැහැ, පොලිසියක් නැහැ. මේකයි අශිෂ්ටාචාර සමාජයක හැසිරීම. අර කැලෑ නීතිය කියන්නේ කෙනෙක්ට ඕන දෙයක් ඕන වෙලාවක කරනවා, හිංසාවක් පීඩාවක්. නමුත් ශිෂ්ට සම්පන්න සමාජයක පොලිසියක් ඉන්නවා නේ, නීතිය පාලනය කරන නීතිඥවරු ඉන්නවා, රජයක් ඉන්නවා මිනිසුන්ව පාලනය කරන. එතකොට සිවිලායිසේෂන් කියන්නේ මේකයි. ශිෂ්ටාචාරය. මිනිසුන් ඈත ඉතිහාසයේ සිවිලයිස් සොසයිටි එකක් වෙන්න කලින් ජීවත් වුණේ අන්සිවිලයිස්ඩ් සොසයිටි එකක් ඇටියට.
දැන් අපිට චාරිත්‍රයේම තියෙනවානේ අපි සංස්කෘතික වශයෙන් ශිෂ්ටාචාර ශිෂ්ට සම්පන්නයි. අපි පොල් තෙල් පහන දල්වනවා, කිරි උතුරවනවා, අපි වෙසක් සමරනවා, අපි තයිපොංගල් සමරනවා, අපි ක්‍රිස්මස් සමරනවා, අපි රාමසාන් සමරනවා. මේ සිවිලයිස්ඩ් සොසයිටි එකක ලක්ෂණ මේවා තමයි. Man used to live. Man මිනිසා used to කියන එක අපි භාවිතා කරන්නේ කලින් පුරුදුව සිටියා කියලා දෙයක් කියන්න. දැන් මම කිව්වොත් I used to eat meat. ඒ කියන්නේ මම ඉස්සර කාලේ මස් කෑවා කියන එක තමයි කියන්නේ මේකෙන්. Live ජීවත් වන්න. Man used to live. මිනිසා පුරුදුව සිටියා ජීවත් වන්න. Together එකට. Live together. එකට ජීවත් වන්න. With සමග. A view. A view කියන්නේ මතයක්. එහෙම නැත්නම් දර්ශනයක්. එහෙම නැත්නම් අදහසක්. A view of facilitating. Facilitating කියන්නේ පහසුකම් සපයනවා. The fulfillment සම්පූර්ණ කරන්න. Fulfillment කියන්නේ සම්පූර්ණත්වයට පැමිණෙන්න. එතකොට මොකක්ද මේ මතය? පහසුකම් සපයනවා සම්පූර්ණත්වයට යන්න. මොකක්ද? Of his basic needs. His කියන්නේ ඔහුගේ කියන්නේ මිනිසාගේ. මිනිසාගේ basic කියන්නේ මූලික. Needs කියන්නේ අවශ්‍යතා. මූලික අවශ්‍යතාවයන්. මිනිසාගේ මූලික අවශ්‍යතා මොනවාද? ඉන්න නිවසක්, අඳින්න ඇඳුම්, කෑම බීම. Live together එකට ජීවත් වුණා. With a view අදහස මතය. එතකොට මොන මතය මොන අදහස සමගද මේ මිනිසා එකට ජීවත් වෙන්න පුරුදුව සිටියේ? මූලික අවශ්‍යතා සම්පූර්ණ කරන්න පහසුකම් සපයන්න තමයි අන්න ඒ මතය නිසායි ඈත අතීතයේ මිනිසා එකට ජීවත් වන්න පුරුදු වෙලා හිටියේ. අද කාලේ නම් අපි වෙන් වෙලා ජීවත් වෙන්නේ අපි අපේ ආශාවල් ඉෂ්ට කරගන්න. With සමග the gradual කියන්නේ ක්‍රමානුකූලව. එකපාරටම නෙමෙයි. ඉමීටත් නෙමෙයි. Development දියුණුව වර්ධනය. Gradual development ක්‍රමානුකූලව වර්ධනය වෙනවා. Of society සමාජය. සමාජය ක්‍රමානුකූලව වර්ධනය වෙනවත් සමග the need අවශ්‍යතාවය. Arose. Arose කියන්නේ arise කියන එකේ past tense එක. Arose කියන්නේ පැන නගිනවා. එම නැතිනම් නැගිටිනවා. The audience arose. ප්‍රේක්ෂකයෝ නැගිට්ටා. අත්පුඩි ගන්න. A new religion arose. Religion ආගමක්. අලුත් ආගමක් පටන් ගත්තා. ආරම්භ වුණා. The need arose. අවශ්‍යතාවයක් හටගත්තා. අවශ්‍යතාවයක් පැන නැගුණා. මොනවා සඳහාද? For කියන්නේ සඳහා. For an organized. Organized කියන්නේ සංවිධානය වෙච්ච. System ක්‍රමයක්. සංවිධානය වෙච්ච ක්‍රමයක් සඳහා අවශ්‍යතාවය පැන නැගුණා. Organized system of governance. Governance කියන්නේ පාලනය. Organized system of governance. සංවිධානාත්මක පාලන ක්‍රමයක් සඳහා අවශ්‍යතාවය පැන නැගුණා. To facilitate. Facilitate කියන්නේ පහසුකම් සපයනවා. මේ සංවිධානාත්මක පාලන ක්‍රමය පහසුකම් සපයන්නේ the will යහපත අභිවෘද්ධිය of society. Society සමාජය. සමාජයේ යහපත සඳහා පහසුකම් සපයන්න සංවිධානාත්මක පාලන ක්‍රමයක් සඳහා අවශ්‍යතාවය පැන නැගුණා. and සහ safeguard. safeguard ආරක්ෂා කරනවා. law නීතිය. නීතිය ආරක්ෂා කරනවා. safeguard law. and සහ order. order කියලා කියනවා අපි අන කරනවට. මෙතන law and order කියන්නේ නීතිය සහ සාමය. සංවිධානාත්මක පාලන ක්‍රමයක් සඳහා අවශ්‍යතාවය පැන නැගුණා. මොනවා සඳහාද? පහසුකම් සපයන්නට. To facilitate the will of society. සමාජයේ යහපත සඳහා පහසුකම් සපයන්නට සහ නීතිය හා සාමය ආරක්ෂා කරන්නට. accordingly කියන්නේ එම නිසා. එම නැත්නම් ඒ අනුව. අර ඉහත කියපු කාරණාව අනුව various විවිධ countries රටවල්
various countries විවිධ රටවල් have practiced කියන්නේ පුහුණු වෙලා තියෙනවා. එහෙම නැතිනම් ක්‍රියාවේ යොදවනවා. එහෙම නැතිනම් අනුගමනය කරනවා. විවිධ රටවල් ක්‍රියාවේ යොදවනවා. different විවිධ methods විවිධ ක්‍රම of governance පාලන විවිධ පාලන ක්‍රම ක්‍රියාවේ යොදවනවා විවිධ රටවල් to rule පාලනය කරන්නට. rule කියන්නේ පාලනය. rule them කියන්නේ ඒගොල්ලන්ව කියන්නේ මෙතන රාජ්‍යයන් government එහෙම නැතිනම් state. to rule them from the past. from කියන්නේ සිට. past කියන්නේ අතීතය. from the past අතීතයේ සිට various countries විවිධ රටවල් different methods of governance විවිධ පාලන ක්‍රම have practiced ක්‍රියාවේ යොදවලා තියෙනවා to rule පාලනය කරන්නට them ඒගොල්ලන්ව ඒ කියන්නේ government ආණ්ඩුව එහෙම නැත්නම් රාජ්‍ය. monarch කියන්නේ රජෙක් හෝ රැජිනකට. monarchy කියන්නේ රජෙක් හෝ රැජිනක් විසින් පාලනය කරන රටකට monarchy කියන්නේ. monarchy කියන්නේ එතකොට political system එකක්. දේශපාලන ක්‍රමයක්. monarchism කියන්නේ advocacy of monarchy. advocacy කියන්නේ උපදේශන. රජාගේ උපදේශන. එහෙම නැත්නම් රජාගේ නීතිය. rule of monarchy. aristocrat a person of high social rank. aristocrat කියන්නේ පුද්ගලයෙක්. සමාජයේ උසස් පුද්ගලයෙක්. උසස් ලෙස සලකන පුද්ගලයෙක්. අධ්‍යාපනයෙන් වෙන්න පුළුවන්. එහෙම නැතිනම් ධනයෙන් උසස්. aristocratic කියන්නේත් government එකක්. monarchism කියන්නේත් government එකක්. නමුත් monarchism එක පාලනය කරන්නේ තනි පුද්ගලයෙක්. එක්කෝ රජෙක් එක්කෝ රැජිනක්. නමුත් aristocratic government එකක් පාලනය කරන්නේ a group of people. මිනිසුන් කණ්ඩායමක්. they hold a high social rank. මේගොල්ලෝ සමාජයේ උසස් ලෙස සලකන කණ්ඩායමක්. එක උගත්කමින්, බුද්ධිමත්කමින්, ධනයෙන්. එතකොට aristocratic system එකක් කියන්නේ government එකක්. මේකෙදි මිනිසුන් කණ්ඩායමක් විසින් පාලනය කරන්නේ. democratic governance කියන්නේ ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ප්‍රජාතන්ත්‍රවාදී පාලනය monarchism එක වෙනස්. දැන් monarchism කියන්නේ තනි පුද්ගලයෙක් රජෙක් හෝ රැජිනක් විසින් පාලනය කරන්නේ. මේදී මිනිසුන්ගේ මතවලට ඉඩයක් නැහැ. නමුත් democratic governance එකක් ගත්තොත් මිනිසුන්ගේ කතා කිරීමේ අයිතිය තියෙනවා. මිනිසුන්ගේ ප්‍රජාතන්ත්‍රවාදයේ තියෙනවා. කියන්නේ freedom එක තියෙනවා. democratic governance එකක නායකයව පත් කරන්නේ මිනිසුන්ගේ කැමැත්තෙන්. ඒ කියන්නේ මිනිසුන්ගේ ඡන්දයෙන්. can be cited can පුළුවන් cited සඳහන් කරන්න. සඳහන් කරන්න පුළුවන් as හැටියට examples උදාහරණ හැටියට සඳහන් කරන්න පුළුවන්. මොනවද? monarchism, aristocratic system and සහ democratic governance. at present වර්තමානයේ ඒ කියන්නේ මේ වන විට මේ කාලයේදී most වැඩිම countries වැඩිම රටවල් ප්‍රමාණයක් including ශ්‍රී ලංකා. including කියන්නේ ඇතුළත්ව. ශ්‍රී ලංකාවත් ඇතුළත්ව බොහෝ රටවල් ප්‍රමාණයක් are implementing කියන්නේ ක්‍රියාවට නංවනවා democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනය. ශ්‍රී ලංකාව ඇතුළව බොහෝ රටවල් ප්‍රමාණයක් ක්‍රියාවට යොදවනවා democratic governance ප්‍රජාතන්ත්‍රවාදී පාලනය වර්තමානයේදී.